ඉල්පත් කරනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. මේක දැන් මොහොතකට කලින් සිදු කරපු පරයන්ක භාවනාවක අත්දැකීමක්. භාවනා කරන්න ඕනේ කියලා මානසිකාරයක් ආවා. නැවතීමක්, තදවීමක්, ඒ මගේ කමටහන එන විදිහ මේ දවස්වල බන දාගන්න ඕනේ. ටක් බන දාගත්තා ෆෝන් එකේ. බන ඇහෙනවා. නැවතීමක් ඒ මගේ කහන නැවතුණා. ආයි බන ඇහෙනවා. ටක් ඔරලෝසුව ආයි බන ඇහෙනවා. මොනවද වචන කියලා මතකයක් එන්නේ නැහැ. නැවතීමක්, බන මානසික ධර්ම මානසිකාර, නැවතීමක්, ධර්ම මානසිකාර, නැවතීමක්. මේ විදිහට දිගටම කියා වෙලාව හරිද දන්නේ නැහැ. නැවතීමක්, දැන් ඇති ධර්ම මානසිකාර ඇහෙනවා. නැවතීමක්, භාවනාවෙන් නැවතුණා ස්වාමීන් වහන්සේ. එපමණයි. විනාඩි 5ක් විතර ස්වාමීන් වහන්සේ. ඒක නැවතුණාට පස්සේ ඔරලෝසුව බැලුවාම දැක්කේ. මත මීට පෙර භාවනා කරලා කපණ ඉදිරිපත් කියලා දෙනවද? එහෙමයි ස්වාමීන් වහන්සේ. ඉතර කාලයකට පෙර කපණ දීලා දෙන්නේ. මාස 6කට විතර ඉස්සෙල්ලා තමයි අන්තිමටම කමටහන දුන්නේ. ඊට පස්සේ භාවනා නතර කළා දුන්නේ. නෑ ස්වාමීන් වහන්සේ. ඒක දිගටම භාවනාව ඔබ වහන්සේ කිව්වේ එදා තමයි බන දාගෙන භාවනාව කරගෙන යන්න කියන එක. ඒක දිගට මේ විදිහටම කරගෙන ගියා. දැන් විනාඩි 5 කාලය තුල ධර්ම ශ්‍රවණය ආරම්භ වෙලා විනාඩි 5 තුල භාවනා වුණා කියලා කියන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් මොකද කමටහන දුන්නේ? කමටහන මට එන්නේ ස්වාමීන් වහන්සේ ධර්ම ශ්‍රවණය ඇහුනට පස්සේ වචන ඇහුනට පස්සේ ඒක නැවතීමක් වෙනවා. ඒක මට දැනෙන්නේ ඉස්සර මම කියන එක ආව ඊට පස්සේ ම වුණා. දැන් එහෙම එන්නෙත් නැහැ. ඒ උනාට උගුර හරිය හිර වෙනවා වගේ නැවතුණා. ආයි ඊට පස්සේ බලාගෙන ඉන්නවා. එතකොට කමටහන අර වචනය ධර්ම මානසිකාරයක් වෙන්න පුළුවන්. ඒක දැනගත්තට දැනගන්නවා. ඊට පස්සේ නැවතීමක් දැනගන්නවා. අවසරයි. ඒ කමටහන මොකද්ද? කමටහන තමයි ස්වාමීන් වහන්සේ. ඒක වචනයකින් ඉදිරිපත් වෙන්නේ නැහැ. හැබැයි වචනයක් ධර්ම මානසිකාරයක් ඇහෙනකොට නවතින්න ඕනේ කියන අදහසක් එනවා. ඒක දැන් ඉස්සර මම කියන එකට ආවා. ඊට පස්සේ දැන් මෙතනදී නැවතීමක් තියෙනවා. එපමණයි. මට වචනයක් ඉදිරිපත් වෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ කමටහන කියලා. හැබැයි මට තේරෙනවා මෙතන අර ධර්ම මානසිකාර්ය ඇහුණ වචනේ විදර්ශනා උන හිඳයි මේක නැවතුනේ කියලා. මාසයක් තිස්සේ ඔය ආකාරයෙන් තමයි භාවනා කරන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. තමන් කරන භාවනාව සම්බන්ධයෙන් මොකක්ද තමන් තියෙන අවබෝධය?
බොහොම මේ ඉස්සර බණ ඇහෙනකොට ඒක ගැන කල්පනා වෙන්නයි ඒක දිගටම මේක නේද මේක නේද මට මේ තේරුනේ කියන වගේ කල්පනාවලට ගියා. ඒකෙන්ම කලකිරීම වලටත් ගියා. මට දේවල් තේරෙන්නේ නැහැ කියලා. දැන් හැම දෙයක්ම ඇහෙනකොට ඒක නවතිනවා. එතකොට කල්පනාවකට යාමට යන්නේ නැහැ. ඒක දැන් එනවා වචනයක් සැනසීමක් කියලා. කලකිරීමක් ඉස්සර ධර්මය අවබෝධුනේ නැහැ කියලා තිබ්බ කලකිරීම නැති වෙලා ගිහිල්ලා තියෙනවා. ධර්ම මනසිකාරයක් එනකොට මොකක් හරි ධර්මය ගැන කල්පනා වෙනකොටම කමටහන ඇවිල්ලා නවතිනවා. ඒක ඉස්සර නම් වචනයකින් ප්‍රකට වුණාට දැන් වචනයකින් ප්‍රකට වෙන්නේ නැහැ. ඒ වුණාට අර ඒක නැතිවීමක් හොඳටම පැහැදිලි. ඊට පස්සේ බලාගෙන ඉන්නවා. ඒ බලාගෙන ඉන්නකොට තමයි තවත් අදහසක් මතුවෙන්නේ. ඒක මං හිතනවා මේ මගේ තණ්හා විදිහට ප්‍රකාශ වෙන්නේ ඒක ආයි මේ බලාගෙන ඉඳීමක් කියලා. බලාගෙන ඉන්න වෙලාවේ දේවල් යමුනන් අන්න ඒ වගේ අවබෝධයක් ස්වාමීන් වහන්සේ මට තියෙන අවසරයි. භාවනා කිරීම අරමුණ මොකක්ද? නිවන් දැකීම ස්වාමීන් වහන්සේ. අවුරුදු කීයක් තිස්සේ භාවනා කරලා තියෙනවද? ඔබ වහන්සේගෙන් කමටහන් අරගෙන මං හිතන්නේ දැන් අවුරුද්දක් විතර ඇති ස්වාමීන් වහන්සේ. ඊට ඉස්සෙල්ලා ඔබ වහන්සේගේ බණ අහලා තනියම කරන්න හැදුවා තව අවුරුද්දක් විතර. ඊට ඉස්සෙල්ලත් එක වෙන හාමුදුරුවරුන්ගෙන් බණ අහලා තනියම මං හිතන්නේ සම්පූර්ණ කාලය අවුරුදු 3ක් විතර භාවනා කරන්න උත්සාහ කරලා තියෙනවා. ඔබ වහන්සේගේ බණවල අනුගත වෙලා කමටහන් දීලා භාවනා කරන්න අරගෙන දැන් අවුරුද්දක් විතර ඇති. අවසරයි. ඊට අවුරුදු 2ක් විතර පෙර කරලා වෙන ස්වාමීන් වහන්සේලා ධර්ම ශ්‍රවණය කරලා භාවනා කරපු ඒවා. එංගිනෝඩ ඒවත් කරනවා මේකත් කරනවා එහෙම නැත්නම් ඒව නතරලාද මොකද වෙලා තියෙන්නේ? ඒව සම්පූර්ණයෙන් නතර වෙලා ස්වාමීන් වහන්සේ. ඒ නතර කරේ? ඒකෙන් තව තවත් හොයන්න ධර්ම ලොකු මේ ධර්මයේ සෙවීමේ තණ්හාවක් තිබ්බා. තේරුන්නේ නැහැ. එතකොට ඒව හොයන්න තව පිපාසය වැඩි වුණා මිසක් තේරුණ දෙයක් නැහැ. තේරුණා කියලා තේරුණාට තව කවුරු හරි එක්ක සාකච්ඡා කරනකොට සැකය මතුවෙනවා. ආනේ මන් දන්නේ නැහැ කියලා ආයි හොයන්න ගන්නවා. මේ හාමුදුරුවෝගේ බණ හරි නැහැ කියලා මම බණවලට එක තරහ වෙලා තව තැනකට ගියා. ඉතින් එහෙම මේ නිවීමක් තිබුණේ නැහැ ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේගේ මේ බණ අහලා මේ බණටත් තියෙන මේ තණ්හාවක්ය ඒකත් කමටහනින් අයින් කළ යුතුය කියලා දැනගත්තට පස්සේ නවතින්න ඕනේ. මම හොය හිටිය නැවතීම හම්බුණා කියලා අදහසක් ආවා. ඒකයි මේ කමටහනකින් එන මානසිකාර නවතීම ප්‍රියතාවයක් තේරෙනවා ස්වාමීන් වහන්සේ. ඒ ප්‍රියතාවය එන්නේ අර දේවල් හොයාගෙන යෑමේ තිබ්බ කරදරේ නැතිවීමක් නැති වුණ නිසායි කියලා හිතෙනවා. අවසරයි. ඒක දැන් මේ ධර්මයට තමයි යමුනේ කවුරු හරි යොමු කරවලා දෙන්න නැත්නම් මේ ආම්බයක් විදිහට ලැබිච්ච එකද? නෑ ස්වාමීන් වහන්සේ මගේ මෙහි ඉන්න තව ධර්මය අහන යාළුවෙක්ගේ මාර්ගයෙන් තමයි යොමු වුනේ. අවසරයි. දැන් ඒතකොට තමන් නිවන අරමුණු කරගෙන භාවනා කරන්නේ. ඒතකොට නිවන අරමුණු කරගෙන භාවනා කරන තමන්ගේ අරමුණ සඳහා මේ කරන කාර්යයෙන් යම්කිසි ප්‍රයෝජනක් තියෙනවා කියලා තේරෙනවද? එහෙමයි ස්වාමීන් වහන්සේ. ඉස්සර නම් වහන්සේගෙන් මේ කමටහන් අරගෙනත් ඉන්නකොට හැම වෙලෙම අර තිබ ධර්මයේ තිබ තණ්හාව නිසා අහලා හෙව්වේ මම දැන් සෝවාන් වෙලාද මේ විචිකිච්ඡාව නැති වෙලාද. පහුගිය කමටහන් වලදීත් මම වහන්සේගෙන් ඒ අහලා තියෙනවා. මේ ඒතකොට වහන්සේ මට උත්තර දීලා තියෙනවා.
ඊට පස්සේ මේ ධර්ම මනසිකාරය තණ්හාවක් මේ මතුවලා එන දෙයක් මගේ ඇතුළෙම තියෙන කතන්දරේම තමයි මට මේ ඇහෙන්නේ කියලා තේරුම් ගත්තට පස්සේ ඒකත් නැවතුණා. මොකද කල්පනාවක් ධර්මය ගැන කල්පනාවකට යන්න ඉඩ නොදෙන නිසා. දැන් ඒක ඉන්නෙත් නැහැ. එහෙම දැනෙනකොටත් කමඨහණින් ඇවිල්ලා නවත්තනවා. ඒ අවසරයි ස්වාමීන් වහන්සේ. ඔය ඉදිරිපත් කරු කමඨහන තුලත් ওই ස්වභාවයෙන්ම නෙමෙයි තියෙන්නේ ඒකට. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ මූලික උපදේශය දැන් උතුම් ක්‍රියාත්මක කළාද ඔය ඉදිරිපත් කරු කමඨහන තුල? මට හිතෙනවා ස්වාමීන් වහන්සේ එහෙමයි. මොකද යම්කිසි මානසිකාරයක් එනකොටම කමඨහනින් ඇවිල්ලා නවත්තන ස්වභාවය තියෙනවා. මහත්ව නවත්තනවා කියලා මානසිකාරයෙන් මහත්ව එතනක් තියෙන්නේ. මහත්ව එතන කමඨහන නැහැ නේ. ඒකනේ මහත්ව කියන කමඨහන මම ආවයි මම මවලට අඩුණයි මවලට අඩුණාට පස්සේ දැන් කමඨහන නැහැ. දැන් නැවතීමක් තියෙන්නේ. කමඨහන නැහැ කියන එක වැරදි වචනයක් වෙන ස්වාමීන් වහන්සේ. අර සමහර අවස්ථාවලදී ධර්ම මනසිකාරය කියන්නේ බණේ කියන දේ මට තේරෙනවා. එතකොට ඒ කියන්නේ කමඨහන ඇවිල්ලා මේක යන ධාරාව කැඩිලා නැහැ. තව අවස්ථා තියෙනවා වචන ඇහෙනවා කියලා ප්‍රකටයි. ඒ වුණාට ඒවල තේරුම් වලට යන්නේ නැහැ. අන්න ඒ හින්දා තමයි මම කිව්වේ මේ කමඨහන වැඩ කරනවා. එතන මයන්නටවත් යන්න ඉස්සෙල්ලා ආයි පාරක් දැන ගැනීමකට යොමු වෙනවා. අර බලාගෙන ඉන්න ස්වභාවයට ආයි යොමු වෙනවා. ඒ හින්දායි ස්වාමීන් වහන්සේ මම කිව්වේ මෙතන කමඨහන වැඩ කරනවා. කමඨහනෙන් ඇහෙන ධර්ම මනසිකාරයේ වචනේ තේරුමකට යන්න ඉස්සෙල්ලා නවතිනවා කියන එක. මොකක්ද තමයි ලැබිලා තියෙන මූලික උපදේශය මොකක්ද? දැනගන්න හැම දැන ගැනීමකදීම කමඨහනට යොමු වෙන්න. සෑම දැන ගැනීමකදී කමඨහන අනුගත වෙන්න කියලානේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ උතන කියලා නැවතීමක් කියලා කි මහත්ය නැවත කියන නැවතීමක් කිව්වේ. ඒක එහෙමයි ස්වාමීන්. ඒව දැන ගැනීම නෙවෙයි. ඒවත් දැන ගැනීම ස්වාමීන් වහන්සේ. ඒකත් අතර සෑම දැන ගැනීම කමඨහන අනුගත වෙන්න කියන එක එතන තියෙනවා නේද? එතෙන්ට තමයි මහත්ව හරියන්නේ දැන් මහත්ය ප්‍රකාශ කරන ප්‍රකාශනය තුල තියෙන කල යුතු කාර්යය මොකක්ද කියන එක. නමුත් ඉදිරිපත් කරන කමඨහන තුල ඒ තත්ත්වෙ නැති ප්‍රශ්නේ උදින්නේ. එහෙමයි. කමඨහන මහත්ව අපිට කෙටි වෙනවයි කියලා කියන්නේ සදාකාලට කෙටි වෙන එකක් අන්තේ අනන්තව කෙටි වෙන එකක් නෙමෙයි. ඒකේ මොහොතේ විතරයි. ඊළඟ මොහොතේදී ආපහු කමඨහන ආයි මුළුමනින්ම හරි තමන් ගන්න ඕනේ. ඔය මහත්ය කලින් කියන්නේ අනිත්‍ය හඳුනන බණ අහලා ඉල්ල කරන එකයි මේක අතර වෙනස කමඨහනක් කරා මේ ගමන යන්නේ කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ. කමඨහනකින් අපි ආයුත් වෙන්න ඕනේ කියලා මහත්ය වචනේ ප්‍රකාශ කරපු හරි කියන්නේ කියන්නේ. මොකද ඒ අර්ථය ඒක ඇතුළේ දිනවනේ කිසි ආකාරයකට. එහෙමයි ස්වාමීන් වහන්සේ. එනිදී හැම මොහොතකම කමඨහන පිළිබඳව තමන්ගේ මූලික අවධානය මූලික ඡන්දේ තියෙන්න eBay. එහෙමයි ස්වාමීන් වහන්සේ. කමඨහන කිට්ටු වෙලා කමඨහන නැහැ කමඨහන මොකද දන්නේ නැහැ කිව්වම මාත් අපි රැවටෙනවනේ ඒතකොට අර නොදන්න පාර යනවාට නේතෝට වෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. අපි එයා ගමනක් යනකොට පාර දන්නේ නැත්නම් මාත් අපි අඩුවසෙන් කායය අහනවනේ ඒතකොට. එහෙමයි. පාර හොයාගන්න මග සලකුණක් මොකක් හරි දෙන්න බෑ අපිට. එහෙමයි. පාරක් හොයාගන්න බෑනේ කායය අහගෙන ගියත් එයා කියන අහවල් අන්දින් ඇරෙන්න අහවල් බොක්කුලන් ඇරෙන්න නැතර කහපාට බිත්තිය දින ගීලංගෙන් ඇරෙන්න ගියාම අපි සලකුණ හොයාගෙන යන්න ඕනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. මේ සලකුණ නැතුව අපිට ගමනක් යන්න බෑනේ. අපි ප්ලේන් එකක් යනවා වගේ නෙවෙයි මේක. එහෙමයි. එතකොට ඊ සලකුණ තමයි අපි කමටහන. එතකොට මේ කමටහන නැහැ කියලා කියන්නේ මහත්ය අන්න එතනත් ආයි මානසිකාරයක් එයා හදනවා. ඒක තමයි අවිද්‍යාවේ හැටි. ඒක මහත්ය බෞද්ධිල ප්‍රශ්න නෙවෙයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. අවිද්‍යාවෙන් යෝගාවචරය නුමග යවන්නේ එයා කියන උතන කමටහන නැහැ. දැන් කමටහන කිට්ටු වෙලා තියෙන, දී වෙලා තියෙන, වගේ භාවනාව දියුණු වෙලා තියෙන. ඒක නිසා ඔය කමටහන හොයන්න කිව්වොත් මොකද දික් වෙනවා. ඒක අයින් කරන්න කියලා. ඒතකොට ඔය මහත්තුරුන්ට වෙලා තියෙන්නේ මාර්යාගේ උපදේශය පිළිගන්නවා බුදුහාමුදුරන්ගේ උපදේශය පැත්තකට යනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. උපදේශයක් කරනවනේ මාත්‍ය අපිට සංසාරේ ඊතර වෙන ගමනේදී බුදුහාමුදුරන්ගේ උපදේශය ලැබෙනවා. බුදුහාමුදුරන්ගේ උපදේශය වගේ මාර්යාගේ උපදේශ කෝටි ගණන් ලැබෙනවා. එහෙමයි. බුදුහාමුදුරන්ගේ උපදේශ ගොඩක් දෙන්න බුදුහාමුදුරු එකම උපදේශ තමයි නැවත නැවත දෙන්නේ.
සංසාරේ ඉතුරු උපදේශ රාශියක් නැහැ එක උපදේශයයි තියෙන්නේ. මාරය හැබැයි උපදේශي පාවිච්චි කළා ඒක පෙන්නලා අර නංගිව පෙන්නලා අක්කව දෙනවා වගේ තමයි. එයා අපිට ඕන රූපේ පෙන්නලා ඉල්ල අපි එයාට ඕන රූපයක් හදලා අපිට පෙන්නනවා. ඒක තමයි මේ ලෝකේ කියන්නේ. තේරෙනවද වෙලා තියෙන්නේ? එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ නිසා මූලික උපදේශය ගත්තොත් මහත්වෝ එතනින් තව යෝගාවචරය නමග යවන කාටවත් බෑ. භාවනාව සිද්ධ වෙලා තියෙනවා මහත්යයි. භාවනාව කියන ආකාරයට හරි ඉතින් මාසයකට සැරයක් කමටහන් දෙනවා කියන්නේ මහත්වෝ ඉතින් ඕක ඉතින් සෑහෙන මහන්සියේ ඉන්නේ මේ මාසයත් ඉතින් කමටහන් දෙන්න චේතනා පාන්නේ නැද්ද? හලුනා ස්වාමීන් වහන්සේ ඒ වෙලෙත් හෙව්වේ ඒකට ඇත්තටම ලොකුම බාධාව සිද්ධ වුණේ මේ මම කොතනද ඉන්නේ කියන ප්‍රශ්නය හැම වෙලේම එනවා. කොතනද ඉන්නේ දියුණුවක් වෙලා නැත්තම් ආයි පාරක් මම ඒ පහුගිය උපදේශෙටම අනුගත වෙන්න ඕනේ කියන චේතනාවෙන් තමයි කමඨහන දීම වැළකුණේ ස්වාමීන් වහන්සේ. ඒකත් කරන්න ඕනේ ගන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ධර්මමානසිකාරය කියන්නේ මාත්‍ය ධර්ම වචනින් එනවා කියන එකෙන් ධර්මමානසිකාරය කියලා කියන්නේ අපේ සංසාරයෙන් ඉතර වෙන ගමනට උත්සාහ කරන වෙලාවේදී ඒකට පක්ෂව හෝ විපක්ෂව වෙන්නා වූ සෑම මානසිකාරයම ධර්මමානසිකාරය. එහෙමයි ස්වාමීන් වහන්සේ. දිනු වෙලා තියෙන දැන් හරි දැන් මේක පොඩ්ඩක් අඩුවෙන් කරක් කවන්නේ දැන් අනිත් වැඩ කරක් කවන්නේ දැන් මට කේන්තියක් නැහැ දැන් මට මේ වෛරයක් නැහැ මට දැන් හිත රාගයක් නැහැ කියලා ඒත් කියන්නේ මහත් ඒවත් ධර්මමානසිකාරය. එහෙමයි. එහෙම නැත්නම් භාවනාව දියුණු වෙලා නැහැ කමඨාණක් දී ගන්න බෑ කමඨාණක් දී මේව දී කමඨාණක් දුත් වෙනවා තවන්න බැනු ගන්න වෙයි මාතෘ වචන වාක්‍ය නෝකනිතින් ওই පැත්තෙන් ආවත් මහත්තයා ඒකත් ධර්මමානසිකාරය. එහෙමයි ස්වාමීන් වහන්සේ. දැනarka දෙක නේ කතාර මහත්තයා වෙද්දී ඒක අපි මැදට ඉන්න ඕනේ මැද මාතනේ හොයන්නේ. එහෙමයි. ඒ නිසා කමඨාණ දෙන්නවයි කියන එක මහත්තයා අපි සාමාන්‍යයෙන් අර යෝගාවචරයේකට නම් මහත්තයෝ කමඨාණ දෙනවා කියන එක එයාගේ දෛනික ආහාර වේල වගේ වැඩක් නේ. ඒක අපි කන්න ඕනේ නැහැ අදනු කවට කමන්නේ නැහැ කියලා එහෙම ගන්න නැහැ මහත්තයා. ඒ වෙලාවට මොනවා හරි එකක් කනවනේ නොකා ඉන්න බෑනේ මේ ශරීරය තියාගන්න බෑනේ. එහෙමයි. අතුන් වහන්සේට බුදු වහන්සේටත් ඒක බුදු ධර්මතාවයන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. වාගෙන අනිනොත් ඒ වෙලාවට පින්ඩුවාද වැටලා මොනවා හරි පාත්‍රෙ වැටුනොත් ඒ දේ වළඳනවා. මේ වගේ වැඩක් තමයි නෝ මහත්තයා කමඨාන කියන එක. එහෙමයි. ඒ ඉන්නෑට ගීගවල කටයුතු නතර කරගෙන කමඨාන දෙන්න කියන්නේ නමුත් ගීගවල කටයුතු වලින් තමන්ට කමඨානකට සඳහා වෙලාවක් වෙන් කරගන්න පුළුවන් මොකද දවස් ගණනක් යන එක නෙවෙයි මේක. හැබැයි නුපුරීමේ ඒකට ඒක කෙරෙන්න ඕන මොකද හේතුව සංසාරේ ඉතුරු වෙන අවශ්‍ය නැහැ. නිවන අවශ්‍ය නැහැ. නිවන අවශ්‍ය නැත්නම් ඉතින් ඕ විනෝදේ භාවනා කරනවා නම් අනිත්‍යයට වෙන භාවනා කරනවා නම් වෙන මොනවා හරි අපේක්ෂාවෙන් භාවනා කරනවා නම් කමඨාන් දෙන්න ඕනෙත් නැහැ භාවනා කරන්න ඕනෙත් නැහැ. සංසාරෙන් ඉතුරු වෙන උත්සාහයක් තියෙනවා නම් දසමයක හරි මේ ඡන්දයක් තියෙනවා නම් එතෙන්ද මහත්ය අපි ඊට වඩා සාදරයෙන් ඒ කියන්නේ ශ්‍රද්ධාවෙන් අනුගත වෙන්න ඕනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ කමඨානම් මහත්ය නිරන්තරයෙන් ඔය දැන් අවබෝධ මට්ටමේ ඉන්න අය බැලුවොත් තේරෙනවා තියෙන ඒගොල්ලෝ ඊයේ පෙරදකෝද කවුද නුල දෙන්නෙක් මේ සුවන්නා කියලා ප්‍රකාශ කරා YouTube එකේ තියෙනවනේ දැන්නකොට ඒගොල්ලෝ දවසක් කර දවසක් කමඨාන් දුන්න පහු ටික දිගින් දිගට දැන් අවුරුදු ගාන තිස්සේ කරපුවා සමහර අය මුදින් කළා දඟලලා ඉතින් කොහොම හරි කරගන්න ඉතින් එතන උනන්දු වෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ නිසා ඒ කමඨහන ඉදිරිපත් කරන ඕන මාත්‍ය භාවනාව දියුණු වෙනකන් ඉන්න භාවනාව දියුණු වෙනවා කියලා කියන්නේ එතනම ওই මාත්‍යට තියෙනවනේ නිර්වචනයක් භාවනාව දියුණුව කියන්නේ මොකක්ද කියලා තෝ මාත්‍ය දන්නවයි කියන එක. ඔව් ඒක ස්වාමීන් වහන්සේ එතන වැරදිලා තියෙනවා. මේකනේ ඒතෝරදී උපදේශයක් ගන්න ඕනේ නැහැ ඔය මාත්‍යම තීරණය කරනවා ඒක හරියි කියලා. ඒකත්. ඒක හරියට ලෙඩා මේ දොස්තරගේ වැඩේ කරන්න ගියා වගේනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ලෙඩා දොස්තර වැඩේ කරන්න ගිහලා දොස්තර ළඟට ගියාට වැඩක් වෙන්නේ නැහැ දොස්තරට ගන්නන්නේ නේ. ඒක නිසා මහත්වෝ ලෙඩකට බෙහෙත් ගන්නවා මේ බෙහෙත් ගන්නේ සමාව මේ මෙතන සමාන කරනවා නෙමෙයි. මොකද උපමාවක් විදිහට කියනවා කියන්නේ ලෙඩේ හොඳ වෙලාවද නැද්ද කියලා හරියන්නේ නැහැ මහත්වෝ ඊළඟ බෙහෙත් ටික ගන්න එයිලා දොස්තරට ගිහලා ඒ පරීක්ෂණ ටික කරන්න එපා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒක නිරන්තරයෙන් සිද්ධ වෙන්න ඕනේ. නිවන් දැකීම අරමුණ ස්වාමීන් වහන්සේ කියන නිසා කරන්න අවශ්‍ය නැහැ මහත්වෝ. එතකොට ඔය මහත්ය පිරිමිගේ නිසා ඉතින් ඒක ගැටලුකුත් නෑ කණින් ගමනක් දෙන්න පුළුවන් දැන් කරන්නේ මහත්ය සම්බන්ධ වෙලා තියෙන ශ්‍රවණය කරන්න මොනවද දෙන්නේ මේ එතකොට මේ ඊ අවස්ථාව අරගෙන ඔය භාවනාව සිද්ධ වෙලා තියෙන භාවනාව නමුත් දැන් එකදෙන මාස ගණන් පල්ලෙලා තියෙන නිසා ඒකෙන් තමයි ඔය කමඨහන මෙයාලා දැන් මීට පෙර උපදේශයක් ගත්තා නම් කෙටි වෙනකොටම කියන මොකද කරන්න කියලා. ඒක
මහත්ව අනාගාමී මාර්ගයේ ඉන්න අයටත් දැන් දීලා තියෙන උපදේශය තමයි ඊගොල්ලන්ට තමන් හිර වෙන ඕනෑම තැනකදී කමටහන මුළුමනින්ම නැවත විශ්වලි ගන්න කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ. කමටහන විශ්වලි ගත්තා කියන මහත්ව අපිට ප්‍රශ්නයක් නැහැ. මොකද ওই මහත්යගේ දැන් ඔය වෙලා තියෙන භාවනා ප්‍රමාණයට සංසාරේ පුරාවට ওই මහත්ය වඩලා තියෙන කුසල් වල ප්‍රමාණයෙන් තේරුම් කළා තියෙනවා. කපනහනත් සමගයි මේ ගමන යා යුත්තේ කියන්නේ. ඒක ඔය මහත්යගේ කලින් ප්‍රකාශනය හොඳට පැහැදිලි. ඒ නිරවුල් ඒ කියන්නේ ඔය මහත්යට පැහැදිලි කුසලයක් තියෙනවා මේ වැඩේ කරගන්න. කරන්න ඕන මොකක්ද කොහොමද කියන එකත් ඒ අතර ඒ තොරතුරු තුල ඒ තියෙන අනුසය මට්ටමේ තියෙන තමයි. මේ ස්වාමීන් වහන්සේගේ බණ අහපු නිසා පමණනේ ඔය ඇවිල්ලා තියෙන තමන්ගේ පෙර සංසාරෙන් ගෙනාවු අනුසය මට්ටමට මේක ගැළපිලා තියෙනවා. ගැළපෙච්ච නිසා දන්නවා යනවනම් ගමනක් යන්න වෙන්නේ මේ වගේ තමන්ටම ආවෙනිකු තමන්ටම මේ ලැබුණා වූ කමඨහන පාවිච්චි කිරීම කියන එක ওই මහත්ය අනුසය තුලින් බාර අරන් තියෙනවා. ඊම ආයේ බාරගත්තු ගෙනුණු මහත්ය මේ ගමන ගිහිල්ලා සංසාරයෙන් ඈතර වෙන්න ආවමසේ සෝවන් වෙන්න ඉතාම පහසුයි. මොකද එයාට මේ සංසාරේ පුරාවට එයා ඒ පැත්තේ ආකාරයේ භාවනාවල් වඩපු කෙනෙක් විදර්ශනා කරපු කෙනෙක්. එහෙමයි. දින මහත්ය අර නිකන් මේ නටුකාරේ නටනට ඉඳලා අවුරුදු ගානක් හොඳ නටනට හිටපු කෙනෙක්. මොනවාරි පොඩි අසනීපයක් කළේ ඉල්ලා මාස ගානක් අවුරුදු කිහිපයක් නටලා නවත්තලා ඉඳලා ආයි ලීඩේ හොඳුනාම ආයි නටන පටන් ගත්තා මහත්ය මාස ගානක් පුරුදු වෙන්න ඕනේ නෑනේ. එහෙමයි. තවත් දෙකක් තුනක් පොඩ්ඩක් මෙයා කරකොටම පදේ වැටෙනකොටම ඇඟ පොඩ්ඩක් හිට මෙට නැමිනකොටම හරියටම නැටුමට අනුගත වෙනවනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. මේ වගේ වැඩක් නෝක. ඒ නිසා මේ අනුසය මට්ටම තියෙනවා මහත්තයා. ඒක පැහැදිලිව ප්‍රකාශ වුණත් පැහැදිලි නිරවුල්. දෙවගර කමටහන යනුත් මහත්තයා කියපු කතාව හරියි. මට මෙහෙම වෙනවා මෙහෙම වෙනවා. එතන ආවේ කොටස් දෙකකට බෙදිලා තියෙනවා. එක තැනකින් ඒ කෙලින්ම යනවා. එක තැනක නතරලා එතන අහිච්ච වචන දිහා බලාගෙන යනවා. ඒ කියන්නේ අත්දැකීම තියෙනවා. ඉතින් එතනින් ධර්මය අවබෝධ කරගන්න පුළුවන්කම තියෙන මහත්තයෝ කමඨහන පාවිච්චි කරන්න. එහෙමයි. කමඨහන පාවිච්චි කරේ නැති නිසා ඒක දෙකට බෙදලා එක තැනකදී මෙහෙම වෙනවා, එතනදී කමඨහන තියෙනවා ඇතුලේ, මෙතනදී මෙහෙම වෙනවා, මෙතන කමඨහන නැහැ. එතකොට ඒක නිසා මෙහෙම කරනවා කියලා අන්නේ ප්‍රශ්නයක් තියෙනවා. එතන නැවතීමක් කියලා එකක් දාගෙන. පැහැදිලිද කියන එක? පැහැදිලි ස්වාමීන් වහන්සේ. ඉතින් එතන තමයි මහත්තයෝ ගැටලු තියෙන. ගැටලු කියන්නේ භාවනා ගැටලුවක් නෙමෙයි. මේ මාර්ගයේ වඩන්න පටන් ගත්තාම තමයි අපිට ක්‍රමානුකූලව වැඩේ කරගෙන යනකොට අපි නොදන්න බොරු වලවල් තියෙනවා, සම්දිස්ථාන තියෙනවා, විදර්ශනා උපක්ලේශ තියෙනවා, වංචනික ධර්මතා තියෙනවා. ඒවට තමයි අපිට ගුරුවරයෙක්ගේ සහාය අවශ්‍ය වෙන මේ ගමන යන්න. එහෙමයි. તો නිරන්තරයෙන් මේ ආකාරයට යනවා නම් එතකොට ඔය වගේ ප්‍රශ්න නැහැ. ඒ නිසා භාවනාවේ දියුණුව මාත්‍යෝ පාවිච්චි කරන්න අර මූලික උපදේශය තමයි අපිට අනිවාර්යෙන් පාවිච්චි යුත්තේ. එහෙමයි කරන්නේ විනාඩි කොච්චර සාමාන්‍ය බණයි පාවිච්චි කරන්න ලාව? විනාඩි 5කට එහා යවෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. බොහෝ විට විනාඩි 2ක් 3ක් වගේ තමයි ඔබ වහන්සේ කලින් කමටහන් වලදී කරන්න කියලා තියෙන්නේ. ඔව්. ඒ විදිහට කරන්න හැබැයි ඕකේ තව පොඩි උපදේශයක් එකතු කරගන්න වෙනවා. ඔකට දැන් ධර්ම ශ්‍රවණිය ආරම්භ කළානේ දැන් මාත්‍ය භාවනා පටන් ගන්නනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒතර භාවනාවේ ආරම්භක දැනගැනීමක් විදිහට එකක් බේස් කරගන්නේ නැහැ නේ. එහෙමයි. පෞගී කාලේ කමටහන් ඉදිරිපත් කරන්නේ මත උපදේශ අවුද පෞගී කාලේ ගිය උපදේශ අරමුණ අහුනේ නැහැ නේද උඩනේ? නෑ ස්වාමීන් වහන්සේ. ඒතර ඔය ධර්ම ශ්‍රවණය කරන්නේ මොනවද ශ්‍රවණය කරන්නේ? ඔබ වහන්සේ මට කිව්වා ඔබ වහන්සේගේ YouTube එකේ තියෙන වීඩියෝ වගේක් පරණ ඒවා අහන්න එපායි කියලා කිව්වා. අලුත් ඒවා විතරක් අහලා ඒකත් කමටහනින් අයින් කරන විදිහටම අහන්න කියලා කිව්වේ. ඔව් ඒක කරනවා ටිකක් කරන්නේ. ඒතකොට 39 අනුපාත තමයි අහන්න කියන්නේ නැත්තේ. 39 අනුපාත ශ්‍රවණය කරන්න මේ තමන්ගේ කමනා දාගත්තා. දැන් මේක තමන්ට ලැබෙනවනේ මේ Skype එකේ රෙකෝඩින් එක. එහෙමයි ස්වාමීන් වහන්සේ. මේක ශ්‍රවණය කරන්න 39 අනුපාත ශ්‍රවණය කරන්න ඊට අතිරේකව ඊට පෙර මාත්‍ය කමටහන් දුන්නේ තියෙනවා නම් ඒ තියෙන කමටහනේ රෙකෝඩින් එක ශ්‍රවණය කරන්න. එහෙමයි. ඊට වඩා මුකුත් දැන්ට ශ්‍රවණය කරන්න යන්න එපා. එතකොට මේකේ උපදේශයේ විදිහට අපිට එකතු කරගන්න. එතකොට ඔය භාවනාව ආරම්භ වෙන්න ඕන. භාවනාව ආරම්භ කරනවා නැත්නම් ධර්ම ශ්‍රවණය ආරම්භ කරනවා කියන දැනගැනීමක් බේස් කරගෙන. ඊන දැනගැනීම තමන්ගේ කමඨාන තමග කෙටි වෙන්න ඕන. කියන්නේ භාවනා කරන්න ඕන කියලා දැනගැනීමක් ආවනම් භාවනාවක් කරන්න ඕන කියන දැනගැනීම ඒ දැනගත්තු මොහොතේ ඒ ස්ථානයේ ඒ ඉරියව්වේ ඒ වෙලාව තමන් ඉන්නේ හිටගෙන නම් මිදුල නම් ඉන්නේ ඒ මිදුලම හිටගෙන
ඒ වැඩේ එතනම ආරම්භ කරන්න ඕනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට ඒක ඊළඟ දෙවෙනි දැනගැනීම විදිහට නෝනම් භාවනා කරන්න ඕනේ කමටහන්. කමටහන. ඊට පස්සේ ඒ කමටහන සමගම අර පළවෙනි දැනගැනීම කෙටි වෙන්න ඕන. භාවනාවක් කරන්න ආවයි කියන දැනගැනීම භාවනාවක් කරන්න කියන වගේ කටපාඩම් කරන්න කියන එක නෙමෙයි කියන්නේ. එහෙමයි. ඒ වගේ දැනගැනීම් කීයකට ගිය එක ඊට වඩා අඩු දැනගැනීම් ගානකින් නතර වෙන්න ඕන. නතර වීම සඳහා තමන් කමටහන ගන්න ඕන. කමටහනත් හැබැයි කෙටි වෙන්න ඕන. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒක දෙකම ඒකාබද්ධව කෙටි කරමින් ගිහිල්ලා ඒතකොට බණ අහන්න ඕන, මේ මැෂින් එක ගන්න ඕන, නැත්නම් ෆෝන් එක ගන්න ඕන, ධර්මයේ ඕන් කරන්න අර මේක දැනගැනීම් ටිකක් තියෙනවනේ. එහෙමයි. අන්න ඒ ටිකත් මහත්වෝ දැනගන්න වෙලාවේදීම එකපාරටම ෆෝන් එක අතර ගන්නව නෙමෙයි. දැන් ෆෝන් එකේ තියෙන තැන යන්න ඕන කියනකොට එකපාරටම ෆෝන් එකේ තියෙන යනව නෙමෙයි. ඒ ඉන්න ස්ථානයේ ඉඳගෙන ඒ දැනගැනීම කමඨාන සමග කෙටි කරන්න ඕන. එහෙමයි ස්වාමීන් වහන්සේ. කියන්නේ භාවනාවට අදාළ දැනගැනීම් ටික කමඨාන සමග කෙටි කරන්න ඕන. එහෙමයි. ඒ භාවනාවට අදාළ නොවන එතන වෙන දැනගැනීම් තියෙනවනේ. ඒවා කමඨානින් එකවරක් ඉවත් කරන්න ඕන. එහෙමයි. ඒ කියන්නේ හැබැයි ඒක මේ මාත්‍රයට මුලින් මට්ටමේ දෙච්චර දාලා නැහැ. නිසා එතන එන දැනගැනීම් ටික කොහොම හරි ඒ දැනගැනීමට එකපාරටම ක්‍රියාවට යන්නේ නැතුව එතන විනාඩි කිහිපයක් ගත කරන්න ඕනේ. ඒ ඉන්න ඉරියව්වේ ස්ථානයේම ඒ මොහොත වෙනස් වෙන්නේ. අන්නේම ටික වෙලාවක් ගියාට පස්සේ තමයි අර ඒක ටික කෙටි වුණාට පස්සේ තමයි මේ යන්ත්‍රයේ තියෙන තැනට ගිහිල්ලා යන්ත්‍රය අතට අරගෙන යන්ත්‍රය ක්‍රියාත්මක කිරීම වෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒකට ධර්ම ශ්‍රවණය ආරම්භ වන්නේ භාවනාව ආරම්භ වෙලා විනාඩි කිහිපයක් ගියාට පස්සේ. එහෙමයි. අන්න එතන ඉඳලා තමයි යන්ත්‍ර ධර්ම ශ්‍රවණය සිද්ධ වෙන්නේ. හොඳයි ස්වාමීන් වහන්සේ. ඒතකොට සමස්ත කාලයේම විනාඩි 5යි කලින් දීලා මාත්‍ර දැන් විනාඩි 10කට දාගන්න. හොඳයි. ඒතර විනාඩි 10න් අර පළවෙනි කොටස අඩු වශයෙන් විනාඩි 5ක්වත් තියෙන්න ඕනේ. හොඳයි. එහෙමයි සර්. ධර්ම ශ්‍රවණය ආරම්භ වීමේ කාලයේ විනාඩි 5ක්වත් තියෙන්න ඕන. ඒක 6ක් 7ක් 8ක් දක්වා ගියක් කමන්නේ. හොඳයි ස්වාමීන් වහන්සේ. ධර්ම ශ්‍රවණී කාලය විනාඩි 2ත් 5ත් අතර වෙන්න ඕන. ඊට වඩා වැඩි වෙන්න බෑ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ විනාඩි 5කින් අතර වුණා නම් ධර්ම ශ්‍රවණය විනාඩි 5ක් යන්න පුළුවන්. විනාඩි 8ක් දක්වා මුල කොටස ගියා නම් ධර්ම ශ්‍රවණයේ ඉතුරු වෙන්නේ විනාඩි 2යිනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒකට අර මුල කොටස විනාඩි 5ත් 8ත් අතර වගේ තියෙන්න ඕනේ. ධර්ම ශ්‍රවණයේ කොටස විනාඩි 2ත් 5ත් අතර වගේ තියෙන්න ඕනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙනම් හරියටම ඉලක්කම් වලට තියෙන්න ඕන කියන එක නෙමෙයි කියන්නේ. ඒ වෙලාවට ඔඩ්ලොස් බලන්න කියන එක නෙමෙයි කියන්නේ. තේරෙනවා. ඔව් එහෙමයි සර්. නේ ඒක තමයි මහත්තයා මේ වෙලාවේ උපදේශයේ විදිහට ධාරණය වෙන්න ඕනේ. එහෙමයි. අන්න ඒ ආකාරයෙන් සිද්ධ වුණාද කියලා පරීක්ෂා කිරීම භාවනා වෙලාවේ සිද්ධ වෙන්න ඕනේ. හොඳයි. අන්න එතකොට ධර්ම ශ්‍රවණයට අදාළ ඒතකොට තුලෙන්නා වූ හැම දැන ගැනීමම කමඨහනින් කෙටි වෙනවා. ඒතකොට පළවෙනි කොටසේදී කමඨහන තමයි මූලික වෙන්නේ. ඒ කියන්නේ ධර්ම ශ්‍රවණය ආරම්භ වෙනකන් කොටසේදී කමඨහන තමයි මූලික වෙන්නේ. එහෙමයි. දෙවෙනි කොටසේදී ධර්ම ශ්‍රවණයයි මූලික වෙන්නේ. එහෙමයි. දෙවෙනි කොටසේදී කියන්නේ ධර්ම ශ්‍රවණය ආරම්භ වුණාට පස්සේ කොටසේදී ධර්ම ශ්‍රවණයටයි මූලික අවධානය යොමු වෙන්න ඕනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒතකොට ධර්ම ශ්‍රවණයට බාධා වෙන විදිහට ආපු ධර්ම කරුණුම නැවත නැවත චේතනා කරනවා නම් අන්න එතකොට කමඨහන දාලා ඒ වයින් කරන්න ඕනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට පොඩි ප්‍රශ්නයක් අහන්න අවසරයි ස්වාමීන් වහන්සේ. එතකොට ධර්ම ශ්‍රවණයට මූලික අවධානය යොමු කරනවා කියන්නේ ඒ වචනයක තේරුමකට යනවා නම් ඒ මොහොතේ කමඨහන ගන්න ඕනේ. ඒක නේද ස්වාමීන් වහන්සේ? ධර්ම ශ්‍රවණයේ ඇහිමීට බාධා වෙන ආකාරයේ චේතනා එනවා නම් ඒ නැහැම චේතනාවකදීම කමඨහන වාච්‍ය වෙන්න ඕනේ. එහෙමයි. ඒච් වචනයක් වෙන්නත් පුළුවන්. ඒ වෙලාවේ බල්ලෙක් බුරලා හරි වාහනයක් ඕන් ගහලා හරි ඒක දැනගත්තා නම් ඒකත් බාධාවක් නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. මේ පිට බාධාවත් ඇතුලින් බාධාවත් එන හැම එකටම වෙන්න ඕනේ ඒකයි. එතකොට තේරුමකට යනවා නම් ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ මේක ඇහෙනකොට අනිත්‍ය කියන වචනේ ඇහෙනකොට මට දැන් තේරුණා කියන වගේ අදහසක් එනවා නම් අන්න ඒ වගේ අදහස් වලට ඒක වෙන්නේ මාත්‍ය ධර්ම ශ්‍රවණයට බාධාවක් නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ධර්ම ශ්‍රවණයට බාධා කරන හැම එකටම අපි කමඨහන හරහා උත්තර දෙන්න ඕනේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ. නෑ තේරෙනවා. විදර්ශනාව කියන්නේ. එතකොට අපි විදර්ශනා කරන්න යන්නේ මේ. ඒ විදර්ශනාව තුල ධර්ම ශ්‍රවණේ අහුනොත් තමයි මහත්යෝ බණ ඇතුළට යන්නේ. නැත්නම් යන්නේ වචන වල අර්ථය. තේරෙනවද? තේරුණා ස්වාමීන් වහන්සේ. අන්න ඒ ආකාරයට මේක නැවත ශ්‍රවණය කරන්න. ඒකට තේරෙවි. තේරුම් ගන්න බැන්න බැරිලවත් දැන් මේ සම්බන්ධ වෙන මහත්මිය එක්ක පොඩි සම්බන්ධතාවයක් ගොඩනගාගෙන මේ වෙන වැඩ වලට නෙමෙයි මේවට පමණක්. නැත්තම් කතාව බඳින්නේ මේ මහත්මිය ඊට පස්සේ. ඒව කරන්නේ නෙවෙයි මහත්මිය තුන් පාර කතාව බඳලා ඉන්නේ. ඒ නිසා මේ ඒව නැතුව මේකට ඕන උපදේශයක් ගන්න මේ මහත්මිය හරි කවුරු සම්බන්ධ කරගෙන තේරුණ මදිනා. නැත්තම් මේක ශ්‍රවණය තමම තේරුම් ගන්න උත්සාහ කළා. එතකොට අන්නේ ආකාරයට භාවනාව කරගෙන යන්න දවසට දැන් කිව්වාරක විතර භාවනාව වෙනවද දවසට? දවසට 3-4 පාරක් භාවනා වෙනවා ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ අනිත් කටයුතු වලදී කියන්නේ වැඩට යන වෙලාවේදී කමඨහන මූලික වෙනවා. කමඨහන මූලික වෙලා අර සිතුවිලි ධාරාව හිතන එක නැවතිලා තියෙනවා ගොඩක් දුරට. ඔක භාවනා වාර ගන්න තව පොඩ්ඩක් එමේ වැඩි වෙන්න ඕන. මොකද අඩුවසෙන් දවසට නිවන් දැකීම අරමුණ මාත්‍ය භාවනා වාර ඔය විනාඩි 10නේ කරන් තියෙන්නේ. පැයකට එකපාර ගන්න කරත් මේ ඉතින් ඔය කාර්යාලයේදී කරන්න බැරි වේද මාර ලාවට නමුත් අනිත් වෙලාවදී පුළුවන් වෙන්නේ කරන්න පුළුවන් තරම්. පුළුවන් ස්වාමීන් වහන්සේ. දැන් භාවනා වාරේ එක දිගට භාවනා කළා වැඩ නැහැ. භාවනා කළා දැන් විවේක කරන් භාවනා කරන්න ඕනේ. භාවනා වාරේ 7-8ක දවසට ගෙරන මට්ටමට ඒක වර්ධනය වෙන්න ඕනේ. නිවන් දකින්න අවරුණක් තියෙනවනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒතර ඔන්න ඔය උපදේශය හොඳට තේරුම් අරගෙන අන්නේ උපදේශයට අනුකූලව භාවනාව කරන්න ඉඩ අරින්න. ඒතර හැම වෙලෙම තමයි භාවනාව කරන ධර්ම ශ්‍රවණයත් එක්කයි. ඒවයි ධර්ම ශ්‍රවණය ආරම්භ කළා භාවනාව පටන් ගන්නව නෙමෙයි. භාවනාව ආරම්භ වෙලා අතරමැදදී ධර්ම ශ්‍රවණය ආරම්භ වෙනවා. තේරුණා ස්වාමීන් වහන්සේ. එහෙමයි. මේ ආකාරයට භාවනා කළා නැවත කමඨාත් ඉදිරිපත් කරා නම් එතකොට ඉස්සරහට යන්න පුළුවන් කියන එක තමයි කියන්නේ.